Honorable Bimal Ratnaik. ගරු සභාපතිතුමනි මෙම අවස්ථාවේ අමාත්‍යාංශ දෙකක විවාදයට සහභාගී වෙන මම සූදානම් වෙලා ඉන්නේ. පළවෙනිට මම කැමතියි කියන්න මේ මුලින්ම කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධව කරුණු කිහිපයක් කියන්න. විශේෂයෙන්ම ගත්තොත් ගරු සභාපතිතුමනි මේ දිනවල විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා නව අයවැය විසින් හඳුන්වා දී තිබෙන මේ පොහොර සහන ආධාරය පිළිබඳ ප්‍රශ්නය. මේ වෙන විට පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව රටේ පොදුවේ ගොවි ජනතාව තුළ මේ පොහොර සහන ආධාරයේ කරන ලද කප්පාදුව පිළිබඳව පැහැදිලි සැකයක් ඒ වගේම උද්ඝෝෂණ රාශියක් ඇති වෙලා තිබෙනවා. මා හිතුවා ගරු සභාපතිතුමනි දැන් මේ පොහොර සහන ආධාරය පිළිබඳව යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න සමස්ත ලංකා ගෝජන සම්මේලනයත් අපේ රටේ කෘෂිකර්ම නිලධාරීනුත් එක් අවස්ථාවලදී සකස් කරන ලද ලේඛන මත පදනම් වෙලා. දැන් විශේෂයෙන්ම ගත්තොත් කුඹුරු අක්කර එකක් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය ඒ ප්‍රදේශවලට අනුවත් නම් සමස්තයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිර්දේශ කරපු ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව ගත්තට පස්සේ මේ පොහොර සහන ආධාරය 2004 ක්‍රියාත්මක වන අවස්ථාවේ මේක ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වුණේ 2004 දී ඒ අවස්ථාවේදී සකස් කරන ලද පොහොර සහන ආධාරයේ ප්‍රමාණය වුණේ අක්කර එකක් සඳහා යූරියා කිලෝ 134කුත් පොටෑෂ් MOP නැත්නම් රතු කුඩු කියලා ගොවියෝ කියන එකකින් පොහොර වලින් කිලෝ 35කුත් කැට පොහොර PSP වලින් කිලෝ 45කුත් තමයි මේ සඳහා නිර්දේශ වෙච්ච ප්‍රමාණය. අක්කර එකක් සඳහා. ඒක 2004 දී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ පොහොර සහන ආධාරය ලබා දීමේදී මේ කුඹුරු අක්කර එකක් සඳහා යූරියා කිලෝ 134කුත් පොටෑෂ් කිලෝ 35කුත් කැට පොහොර කිලෝ 45කුත් වෙන විදිහට තමයි පොහොර සහන ආධාරය ලබා දුන්නේ. එතන මේක අවුරුදු 6ක් ගියාට පස්සේ 2010 මහින්ද රාජපක්ෂ පාලනය විසින් කප්පාදුවර ලක් කළා. ඒකට කාබනික පොහොර තර්ක ගෙනාවා. කාබනික පොහොර ව්‍යාප්ත කිරීම කිසිම ගැටලුවක් නැහැ. කාබනික පොහොර ව්‍යාප්ත කිරීමයි මේ ප්‍රශ්නය පටලවා ගන්නේ කප්පාදු කිරීම වුණාව මිසක් වෙන උමනාවකට නෙමෙයි කියන අපි පැහැදිලිව කියනවා. 2010 දී මහින්ද රාජපක්ෂ පාලනය කාබනික පොහොර වලටයි වෙනම දේවල් වලට මුවා වෙලා මේක කප්පාදු කරා මෙන්න මේ විදිහට. ඒ අනුව යූරියා කිලෝ 86කුත් එක අක්කරයක් සඳහා යූරියා කිලෝ 86ක් පොටෑෂ් නැත්නම් MOP කිලෝ 20ක් කැට පොහොර PSP කිලෝ 22ක් වශයෙන් තමයි ගරු සභාපතිතුමනි නිර්දේශ කළේ. මේක තමයි ලබා දුන්නේ. දැන් මේක තමයි මේ වෙනකන් ගොවියන්ට ලැබුණේ. ඒක ගොවියෝ 2004 ඉඳලා 2010 දක්වා ගත්ත ප්‍රමාණයෙන් තුනෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් 2010 දී කප්පාදු වුණා. දැන් මේ අලුත් ආයවැයෙන් කළ තියෙන දේ තමයි අලුත් ආයවැයෙන් කියන්නේ අක්කර එකක් සඳහා රුපියල් 5000ක දීමනාව එක් කන්නයක් සඳහා ලබා දීමට තීන්දුව කරලා තියෙනවා. එතකොට දැන් වෙළඳපොළ මිලානුව ගත්තොත් එහෙම යූරියා කියන්නේ පොහොර සහන ආධාර ඉවත් කරාට පස්සේ දැන් මේකෙන් පස්සේ පොහොර සහන ආධාරයක් වෙළඳපොළේ ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ගොවියන්ට තමයි ලැබෙන්නේ. එතකොට යූරියා කිලෝ එක මිල වර්තමාන වෙළඳපොළ තත්ත්වය ගත්තොත් එහෙම යූරියා කිලෝ 50ක මිතියක් රුපියල් 2641 727ක් වේ. පොටෑෂ් රතු කුඩු MOP ඒවා කිලෝ 20ක් දැන් ලබා දෙන්නේ. කිලෝ ඒකට යනවා රුපියල් 2829.50. කැට පොහොර නැත්නම් PSP වලට යනවා රුපියල් 3462. එතන මේ ප්‍රමාණය එකතු කරාට පස්සේ ගරු සභාපතිතුමනි ඊටාම පැහැදිලිව පේන දේ තමයි අක්කර එකක් සඳහා වැයවන වියදම. අක්කර එකක් සඳහා වැයවන වියදම අර කියන ඒ කියන්නේ රුපියල් 5000 කියන සීමාවට වඩා විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 5000කින් මේ කියන පොහොර ප්‍රමාණය ගන්න බෑ. මේ ටික එකතු කරාට පස්සේ තෝරකෙන්ට පේනවා. ඒතර හැම අක්කරයකටම ගොවියට අමතරව රුපියල් 3000ක වියදමක් දරන්න වෙනවා අක්කරයකට. එතකොට
එතකොට අපි අහන්නේ මේක කප්පාදුවක් නොවෙන්නේ කොහොමද? මේක පැහැදිලි කප්පාදුවක්. වර්තමාන පොහොර මිල තත්ත්වය අනුව. දැන් ඩොලර් එක තවත් රුපියලට සාපේක්ෂව තවත් වැඩි වුණොත් නැත්නම් රුපියල තවත් බාල්දු වුණොත් මේක තවත් වැඩි වෙනවා. මොකද අපි රටේ පොහොර හදන්න නැති නිසා. ඒ නිසා මෙතන 2004 දී පොහොර සහනාධාරය ලබා දීමේදී ඒකේ එතන ඉඳලා 2010 දී කප්පාදුවක් තිබෙනවා. ඒ 2010 දී ගත්ත එක ඍජු කප්පාදුවක් වෙනවා මේකෙදි. දැන් අනික පොහොර නිශ්චිත ප්‍රමාණයක්. දැන් ඔබතුමාලා බොහෝ දෙනෙක් දන්නවා දැන් පෙට්‍රල් වලට නැත්තම් යම්කිසි නිලධාරියෙක් නැත්තම් මන්ත්‍රීවරුන්ට දෙනවා ඉන්ධන දීමනාව. ඒක රුපියල් වලින් ලබා දෙද්දී ඒක ලීටර වලින් ලබා දෙද්දී වෙනස්. ලීටර වලින් ලබා දුන්නාට පස්සේ ඒක නිශ්චිතයි. ඒකට මුදලක් ලබා දුන්නම පෙට්‍රල් මිල ඉහළ පහළ යාම අනුව ගහන්න පුළුවන් තෙල් ප්‍රමාණය අඩු වැඩි වෙන බව රජයේ නිලධාරීන්ට උඩ තේරෙනවා ගොවිතැන් නොකර. එතකොට දැන් 2010 ඉඳන් 2015 දක්වා පොහොර මිටියක් හම්බුණා කප්පාදුවක් සහිතව වුණා. දැන් රුපියල් 5000 කරාම ඒක උච්චාවචනය වෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිවම මෙතන පොහොර සහනාධාරයේ කප්පාදුවක් තිබෙනවා. ඒ නිසා තමයි ගොවියන් උද්ඝෝෂණය කරන්නේ. ඊළඟ ගත්තොත් එළවලු ගොවියන්ගේ ප්‍රශ්නය. දැන් එළවලු ගොවියන්ගේ ප්‍රශ්නය ගත්තොත් ඔවුන්ට පොහොර සහනාධාරය යම්කිසි නිශ්චිත ක්‍රමයකට ලැබුණ නැති වුණාට වෙළඳ පොලේ පොහොර මිල අඩුවීම හරහා පොහොර සහනාධාරයක් ලබා දීම මගින් වෙළඳ පොලේ පොහොර මිලේ යම් සීමාවක් සනිටුහන් වෙච්ච නිසා එළවලු ගොවීන්ට ඍජුව පොහොර සහනාධාරය නොලැබුණත් පොහොර අඩු මිලට ලබා ගැනීමට ඉඩක් තිබුණා. දැන් මේකෙන් වෙන දේ තමයි ඔබතුමා ඍජුව ගොවියට තමයි මුදල දෙන්නේ. ගොවියා වෙළඳ පොල මිලට අනුව තමයි පොහොර ගන්නෙ. එතකොට එළවලු ගොවීන් විශාල වශයෙන් මේකෙදි අර්බුදයට ලක් වෙනවා. ඒක ලංකාවේ ගොවිතැනින්ම ජීවත් වෙන දිස්ත්‍රික්ක ගත්තොත්. දැන් පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් වෙන කිසිම කර්මාන්තයක් නැහැ. අම්පාර වගේ දිස්ත්‍රික්කයක් ගත්තත් ඊටාම සුළු අමතර සීනි කර්මාන්ත වගේ එකක් දෙකක් තමයි තියෙන්නේ. සම්පූර්ණ තියෙන්නේ ගොවිතැන. දැන් අපි උතුරු පළාතට ගියොත් දැන් යුද්ධෙන් පීඩාවටපත් වෙච්ච මිනිස්සු. ඒගොල්ලන්ට ආර්ථික වශයෙන් එතන කිසිම ෆැක්ටරියක් නැහැ. කිසිම කර්මාන්තයක් නැහැ. ගොවිතැන තමයි තිබෙන්නේ. ඒතර ඒගොල්ලන්ව ඉතා බරපතල අර්බුදයට ලක් කරනවා. කිල්නොච්චි ගත්තා, යාපනයේ ග්‍රාමීය ප්‍රදේශ ගත්තත්, වවුනියාව ගත්තත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්ය මැතිතුමාගේ දිස්ත්‍රික්ක ගත්තත් විශාල වශයෙන් කෘෂි කර්මාන්තයේ පමණයි තිබෙන්නේ ආර්ථිකයට. ඒ නිසා පැහැදිලි පොහොර කප්පාදුවක් තිබෙනවා මෙතන. සහනාධාරයේ කප්පාදුවක් තිබෙනවා. ඒ නිසා අපි රජයට බල කර කියා සිටින්නේ මේ රටේ ගොවියගේ පොහොර සහනාධාරයේ ගොවිය උද්ඝෝෂණ කළ උපවාස කළ දිනාගත දේවල්. නැතු ආණ්ඩුව වලින් පින්සෙන් ආණ්ඩුවට මේ හිත උණු වෙලා දුන්න දේවල් නෙමෙයි. ඒ නිසා අදත් ගොවි ජනතාව විශාල උද්ඝෝෂණයකට ගිහිලා තිබෙනවා. ඒ නිසා කාබනික පොහොර අවශ්‍ය නම් තමුන්නාසලා ගොවියෝ හඳුනාගෙන. නිකන් හෝල්සේල් කියන්නේ නැතුව මෙන්න මේ ගමේ මෙන්න මේ ගොවි ජන බල ප්‍රදේශයේ මේ ගොවියෝ 500. මේ ගොවියෝ 500 තමයි කාබනික පොහොර කරන්නේ. එයාට දෙන්නේ තමුන්නාසලාගේ ඒ කාබනික පොහොර සානාදාන. එතකොට මේකත් එක්ක පැටලෙන්නේ නැහැ. මොකද නැතුව පොදුවේ නිකන් කාබනික කතාවක් කියලා මිනිස්සුන්ගේ පොහොර සානාදානට ෂොට් එක දීලා තමයි මෙතන තිබෙන්නේ. ඒ නිසා අපි බරපතල ලෙස ජනතාව මිතුර වශයෙන් උත් මේ රටේ ජනතාව වෙනුවෙන් අතිවිශාල ප්‍රමාණයක් තාම ජීවත් වෙන ගොවිතැනින් මේවා ඍජුවම ජනතාවගේ ආර්ථිකයට වදිනවා. ඔබ දන්නවා ලංකාවේ වැඩිම සීදීනසා ගැනීම කොහෙද තියෙන්නේ? වැඩිම සීදීනසා ගැනීම තියෙන්නේ මහවැලි ප්‍රදේශවල. ගොවි ජනතාව අතර. කොළඹ නගරේ මිනිස්සු වස බීලා මැරෙන්නේ නැහැ, බෙල්ලවල දාගෙන මැරෙන්නේ නැහැ, ට්‍රේන් වලට පයින් අඩුවෙන්. මේ වස බොන්නේ කවුද? ගොවි ජනතාව. ඔවුන්ගේ පවුල්වල විශාල ආර්ථික සමාජ අර්බුද තිබෙනවා. පොහොර සහනාධාරය කියලා කියන්නේ ඔවුන්ගේ ආර්ථිකයට හම්බෙන පුංචි තල්ලුවක් විතරයි. සහනාධාර තිබෙද්දිත් මේ මිනිස්සු සීදීනසා ගන්නවා. ලංකාව ලෝකෙන් 4 වෙනි ස්ථානට යනකොට සීදීනසා ගැනීම වලින්. ඒක කොහෙන්ද එන්නේ? ගෞරව ඇමතුමා ඔබතුමාගේ දිස්ත්‍රික්කේ. හිටපු ජනාධිපතිතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. අතෝ කොළඹින් ගම්පහින් නෙමෙයි. එතකොට මේවා තව කැපුවට පස්සේ කොහොමද මේවා ප්‍රතිඵල එන්නේ? අස්සන්න විදියට නෙමෙයි. සීදීනසා ගැනීම විදියට. ඒ නිසා රවි කරුණානායක මහත්තයා මේක නොතේරෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා රටේ අනිකුත් බත් කන ඇමතිවරුන්ට තේරෙන්න ඕන ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි ඊටමත් බරපතල ලෙස කියා සිටිනවා මේක අමුමාමු ජනතාව පාවා දීමක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපි කියනවා ජනාධිපතිවරයාට. පොළොන්නරුවේ කියලා පොළොන්නරුවට හල්ලිත් දාලා තියෙනවා මේ අයවේ. පුබුදුවම් පොළොන්නරුව කියලා. පොළොන්නරුව පුබුදන්න කලින් මේ පොහොර සහනාධාර දෙන්න. ජනාධිපතිවරට ඒ වගකීමක් තිබෙනවා. ජනාධිපතිවරයා නිකම්ම පොළොන්නරුව කියලා හරියන්නේ නැහැ. ගොවියාගේ පොහොර සහනාධාර කපද්දී මේ ඇස්පියාගෙන ඉඳලා වැඩක් නැහැ. අනිත් එක ජනවාරි 8 වෙනිදා මොනවද කිව්වේ මිනිස්සුන්ට? තව සති දෙකෙන් පිරෙනවා මේ
ජනාධිපතිවරයා පාට පත්වලා අවුරුද්ද පිරෙනවා. අගමැතිවරයා. තර මේ ආණ්ඩුව අපි පහදිලිව දන්නවා මේකට ශ්‍රී ලංකා අන්දස් පස්සේ ජග් ගහලා තිබ්බට මේක UMP එකේ තමයි ප්‍රධාන පාර්ශවය. තර අගමැතිවරයා. ඔහුට ඉතිහාසයක්ම තියෙනවා කෘෂිකර්මාන්තර විරුද්ධව ඔහුගේ ප්‍රතිපත්ති. පෝරසානාධාර කපණේවා, ඉඩම් කුමුරු කොට කරණේවා. මේ ප්‍රතිපත්තිය තමයි තිබෙන්නේ. ඒ නිසා අපි කරුණා කරලා රජයට බලපෑම් කරලත් ඉතාම වුණා විලාසිනවා මේකෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට බලපානවා, දරුවන්ගේ අධ්‍යාපනයට බලපානවා, වසබන ප්‍රමාණය වැඩි කරන කප්පාදුවක් මේක. නිසා අපි බරපතල ලෙස ගැලලා සිටිනවා මේක වෙනස් කරන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ මේක කාරණයක් කියන්න ඕන. ඔබ දන්නවා පසුගිය රජය කාලේ අතිවිශාල වශයෙන් දූෂණ සිද්ධ වෙච්ච ස්ථාන රාශියක් අතර කෘෂිකර්ම අමාත්‍යාංශෙත් තිබෙනවා. මම ඒ සම්බන්ධව නැවත කතා කරන්න බලාපොරොත්තු වෙනවා මට තවත් අමාත්‍යාංශික විවාදයකට සම්බන්ධ තියෙන නිසා. නමුත් මා කියන්න කැමතියි මේ රජයේ ඇමතිවරුන්ට හැම කෙනාටම වගකීමක් තිබෙනවා ගරු සභාපතිතුමනි. මේ දූෂිත නිලධාරීන් පසුගිය රජයේදී කප්පම් ගත්තු පසුගිය රජයේදී අතිවිශාල දූෂණ කරපු පුද්ගලයන් අද මේ රජය යටතේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දැනුවත්ව නොදැනුවත්ව මං හිතන්නේ නොදැනුවත්ව කියලා. අපි දන්න ඇමතිවරයෙක් නිකම් මිනිහෙක්පත් කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයට. අන්ත දූෂිතයක් පත් කළා තිබෙනවා තනතුරු වලට. මම ගරු සභාපතිතුමනි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් ඔෆ් ඉන්ක්වයරි මගෙන් ඉදිරිපත් කරන ලද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2015 නොවැම්බර් මාසේ 6 වෙනිදා නිකුත් කරන ලද ලිපියක් ඔබතුමාගේ අවසරය ඇතුව කියවලා හැන්සාට් කරනවා. මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්තුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් 2015 නොවැම්බර් 6 වෙනිදා මෙහෙම ලියනවා. ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් සිදු කර ඇති බරපතල වංචා දූෂණ රාශියක් පිළිබඳව මෙම කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි මෙම කොමිෂන් සභාවේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව එය මෙම කොමිෂන් සභාව විසින් සලකා බලන ලදී. එකී පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීමට මෙම කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදුව මෙම කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ඉන් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් මේ වෙන විට පරීක්ෂණයක්ද පවත්වා අවසන් කර ඇත. මෙම කොමිෂන් සභාව විසින් සිදු කරන ලද විමර්ශනයෙන් සහ පරීක්ෂණයෙන් ලංකා දීවරවරා නීතිගත සංස්ථාවට සම්බන්ධ පහත නම් සඳහන් පුද්ගලයන් විසින් සිදු කර ඇති මූල්‍ය කටයුතු පිළිබඳ වූ අක්‍රමිකතාවලට අදාළ ප්‍රධාන වැරදි ක්‍රියා පහක් මෙම කොමිෂන් සභාව විසින් හඳුනා ගන්නට යෙදුණි. එකී වැරදි ක්‍රියා පහ තදන පරිදිය. 1. ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ මුදල් 89,50,000ක් යොදවා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක් 2014 12 වෙනි මාසේ 30 වෙනි දින ජනාධිපතිවරණේ දින මීගමුව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වී. 2. ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ රුපියල් 1,75,000ක මුදල් වියදම් කොට මහින්ද රාජපක්ෂ මහතාගේ ඉහත මැතිවරණ ප්‍රචාරක රැස්වීම සඳහා භාවිතා කිරීමට LED තිර සහිත රූපවාහිනී යන්ත්‍ර යොදවා ගැනීම. 3. ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ මුදල් රුපියල් 12,55,000ක් වියදම් කොට කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලකින් තොරව මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා ලද ටී-ෂර්ට් සහ කැප් තොප්පි නිෂ්පාදනය කර මිලදී ගැනීම. 4. මීගම අධිකරණ සංකීර්ණ ඉදිරිපිට කලපුවාසල සාදා තිබූ සමරු පලකය රුපියල් 18,48,000ක් වැය කර කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලකින් තොරව සිදු කර තිබී. 5. ඒකත් අලකරන සම්බන්ධ. 5. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බාහිරව 2015 වර්ෂය සඳහා ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ රුපියල් 10,90,000 මුදල් වියදම් කොට දිනපොත් මුද්‍රණය කිරීම. මෙම සිද්ධීන් සිදු වී ඇති බවත් එකී වැරදි ක්‍රියා සඳහා වගකිව යුතු වන්නේ පහත සඳහන් පුද්ගලයන් බවත් මෙම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි වලින් පැහැදිලිව අනාවරණය වී ඇත. එකී වගකිව යුතු පුද්ගලයන් නම් ගරු ඇමතුමා දන්නේ නැත්නම් ලියාගත්තත් කමන්නේ. 1. චන්දන පැල්පිට ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී. 2. ගලපිට ගෙදර පියල් අබේසේකර ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී. 3. සරත් කුමාර ගුණරත්න හිටපු වැඩ බලන දීවර අමාත්‍ය. 4. උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ හිටපු වැඩ බලන දීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගේ පුද්ගලික ලේකම්. 5. උපාලි ලියනගේ ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ හිටපු සභාපති. මේ කවුද කියන්නේ? ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව. ඊළඟට කියන ඔංග නිර්දේශ. ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඊට සඳහන් චන්දන පැල්පිට නැමැත්තා මේ වෙන විට රජයට අනුබද්ධිත සීමා සහිත ලංකා පෞර සමාගමේ
ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කරන බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. 6. ඊට සඳහන් කර ඇති ඔහුද මෙම වැරදි ක්‍රියාවට වගකිව යුතු බව මෙම කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති අතර ඒ අනුව ඔහුට විරුද්ධව අපරාධමය චෝදනාවන් ඉදිරිපත් කිරීම සඳහා මෙම විමර්ශනයට සහ පරීක්ෂණයට අදාළ ගොනු නීතිපතිවරයා වෙතද අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව වෙතද යැවීමට මෙම කොමිෂන් සභාව පියවරගෙන ඇත. 7. මේක තමයි ගොඩාක්ම වැදගත්. මෙවැනි නිලධාරීන් තවදුරටත් රජයට අනුබද්ධිත ආයතනවල සේවය සඳහා සුදුසු නොවන බවත් ඔවුන් විශාල ප්‍රමාණයේ රාජ්‍ය මුදල් අවභාවිතය සිදු කර ඇති නිලධාරීන් වන බවත් ඒ අනුව ඔවුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගැනීමටත් එමෙන්ම එසේ විනයානුකූල පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන් මෙම සේවාවලින් ඉවත් කිරීමටත් වහාම පියවර ගත යුතු බව මෙම කොමිෂන් සභාවේ මතය වේ. 8. එමෙන්ම මෙවැනි නිලධාරීන් රජයට අනුබද්ධිත ආයතන දිගටම සේවයේ යෙදවීම මෙවැනි වැරදි ඉදිරියේදී සිදුවීම වළක්වාලීමට කිසිසේත්ම උපකාරී නොවන බවද මෙම කොමිෂන් සභාවේ මතය වේ. ඒ අනුව මේ කුෂිකාර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා කියනවා මෙන්න මෙහෙම 10 වෙනි එකේ. ඒ අනුව ලංකා දීවරවරා නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී චන්දන පළපිට නැමැත්තා දැනට සේවය කරනු ලබන රජයේ ආයතනයක් වන සීමා සහිත ලංකා පෞර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු ලෙස දරන තරුණයන් වහාම ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව මෙම කොමිෂන් සභාවේ මතය වේ. ගරු සභාපතිතුමනි මම මේ වාර්තාව හැන්සාට් ගත කරනවා. දැන් මම දැනගන්න කැමතියි අද දෙසැම්බර් මාසේ 14 මාසයක් වෙනවා. මාසයකට වැඩි. මොකද්ද මේ අමාත්‍යාංශ අරන් තියෙන පියවර? මම හිතුවා සමාන මේ බොක්ස් එකෙත් ඇති. මම දන්නේ නැහැ පුද්ගලයා වශයෙන් කවුද කියලා. මේ විලිලැජ්ජ වැඩ නෙමෙයි. මේ ඔබතුමා දන්නවා කරු සභාපතිතුමනිලා මේ පසුගිය කාලය තුල සිද්ධ වෙච්ච අති විශාල දූෂණ වලින් එක දශමයක්වත් හොයාගෙන නැහැ. එක දශමයක්වත් පරීක්ෂණ කළා නැහැ. දශම බිංදුවයි ගණන් වල තමයි පරීක්ෂණ තියෙන්නේ. ඒතර අඩුම ගානේ ජනාධිපති විමර්ශන ඒකකේ පරීක්ෂණයක් කළා. ශ්‍රී ලංකා අන්දාස්පක්ෂ සභාපතිතුමා ජනාධිපතිවර ශ්‍රී ලංකා අන්දාස්පක්ෂ මහලේකම්තුමා දරන අමාත්‍යාංශයට ලිපියක් එවුවට පස්සේ අඩුම ගානේ ඒ දේශපාලන පක්ෂ සම්බන්ධය නිසා හරි ජනාධිපතිවරයාගේ කොමිෂන් සභාවෙන් කියන නිසා හරි තමන් වැඩ කරන ජනාධිපති කෙලේ ඒ පක්ෂම ලේකම්වරයා නිසා හරි කුෂිකාර්ම අමාත්‍යවරයාට තවත් අමතර බැඳීමකුත් තිබෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ හොරු රකින්නේ දැන් කවුද? කුෂි ක්‍රියාකාරී අධ්‍යක්ෂක වෙන්නේ ඔබතුමාලා කවුරුත් දන්නවා සුදුසුකම් අනුව නෙමෙයි දේශපාලන පත්වීම. ඊට අමතරව මේ පුද්ගලයා දැන් කරන දේවල් සම්බන්ධවත් වාර්තාවක් තිබෙනවා. මිහින්තලේ පැත්තේ වෙසක් කලාපයක් එම කළා තියෙනවා. ඉතින් මිහින්තලේ පැත්තේ වෙසක් කලාප කරාම මේ පහුගිය කාලේ කරපු හොරකම් අමතක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ වගේ හොරු ආරක්ෂා කරන ඇමතිවරු මට පැහැදිලිව කියන්න ඕනේ. මොකද මේ පුද්ගලයා බලෙන් පෞර සංස්ථාවට අවිලා නෙමෙයි. ඔහු පත් කළා තිබෙන්නේ. ඒක ලැජ්ජයි. අපි කියනවා මේ ලැජ්ජයි මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු. මොකද අපි දන්නවා මේ රටේ මිනිස්සු ජීවිත දීලා අවුරුදු 7ක් 8ක් උද්ඝෝෂණ කළා. මේ පහුගිය දූෂිත පානය එලවගත්. අද ඒ හොරුන් ආරක්ෂා කරන මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් සමහර නිලධාරීන් ආරක්ෂා කරනවා. ඒ නිසා අපි කියන්න කැමති ඊටාම නින්දිතයි මේ තත්ත්වය වහාම ඉවත් කරන්න කියලා අපි බල කර කියා සිටිනවා. මේ පුද්ගලයන් සම්බන්ධව අඩුම ගානේ ජනාධිපතිවරයාගේ කොමිෂන් සභාවේ පිළිවීම හම්බුනේ නැත්නම් දැන් හැන්සාට් කරන එක අරගෙන හරි ක්‍රියාත්මක කරන්න කියලා. ඒක අපි අමාත්‍යාංශ ලේකම්ගෙන් අහනවා. අමාත්‍යාංශ ලේකම්වරයා. මොකද අපි කඳවනවා මේවා ඉදිරියේදී ගරු සභාපතිතුමනි රජයට පාර්ලිමේන්තුව හදලා තිබෙන ආයතනවල ගිණුම් සහකාරක සභාව තියෙනවා, ව්‍යාපාර සහකාරක සභාව තිබෙනවා. ඒ නිසා අමාත්‍යාංශ ලේකම්වරු ඇමතිවරයා කිව්වා අරක කිව්වා මේක කිව්වා කියලා අමාත්‍යාංශ ලේකම්වරුට උන් තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරී. නිසා උන්ට වගකීමක් තිබෙනවා. නිසා කොන්ද කැලින්තියන් වැඩ කරන්න කියලා අපි නිලධාරීන්ටත් කියනවා. මොකද අවසානයේ ඔබට පේනවා මේ රටේ දේශපාලනඥයොත් එක්ක රජයේ නිලධාරී තන්ත්‍රකුත් පසුගිය කාලේ අතිවිශාල දූෂණ වලට සම්බන්ධ වුණා. මේකෙන් සොච්චම මේ ඇත්තම කරු සභාපතිතුමනි තේරුම් ගන්න ඕනේ මේ හාල් මැස්සෙක්වත් නෙමේ පසුගිය රජයේ මහජන දේපල හොරකම් කරපු අයගෙන් මේ පුද්ගලයා ගත්තොත් හාල් මැස්සෙක්වත් නෙමෙයි මේ කූනිස්සෙක් වගේ කූනිස්සෙක්ට දඬුවම් දෙන්න බැරි නම් මේ යහපාලන ආණ්ඩුවට මොකටද ඔබතුමාලා ඉස්සරහ වාඩි වෙලා කූනිස්සෝ මේ ආණ්ඩුවේ මතලතුරු වදරනවා ලැජ්ජයි තමුන්නාසලාගේ පාලනේ. ගරු සභාපතිතුමනි ඊළඟට මම කැමතියි මගේ කතාව යොමු කරන්න නැවත පදිංචි කිරීම සහ
පුනරුත්ථාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට මට කරුණු ගණනාවක් තිබෙනවා කියන්න. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේක ඉතාමත්ම සංවේදී කාරණයක්. එකක් තමයි යුද්ධය අවසන් කළා අවුරුදු 6කට පස්සේ අද අපි උතුරු හා නැගෙනහිර පළාතුත් ඒ වගේම උතුරු මැද පළාතේ වයඹ පළාතේ කෙළවරේ ප්‍රදේශ ගත්තත් නැත්නම් යුද්ධයේ තර්ජනය ලක්ලා තිබිච්ච ප්‍රදේශ ගත්තත් අපි දකින්න තියෙන දේ තමයි ගරු සභාපතිතුමනි නොසිඳී තිබෙන ප්‍රශ්න ගොඩාක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපි කියන්න කැමති යුද්ධයෙන් අවතන් වූවන්ගේ ප්‍රශ්නය ගත්තොත් එහෙම මේ වන විට මම හිතනවා TNA සංවිධාන මන්ත්‍රීතුමාලාත් සමහර අය සඳහන් කළා කලින් සඳහන් කළා තිබෙනවා දැනටම තවමත් ගරු සභාපතිතුමනි චුන්නාකම් වගේ ප්‍රදේශවල වලිකාමම් වගේ ප්‍රදේශවල අපේ දැනීමේ හැටියට අවතන් වූවා තවමත් හඳවාගෙන සිටින කඳවුරු 13කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒවයි ප්‍රමාණයන් ඒ වගේම ගත්තොත් එහෙම සමහර ප්‍රදේශ දැන් පසුගිය කාලේ උද්ඝෝෂණ සිද්ධ වුණා වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් නිදහස් කරන්න කියලා. නිදහස් කරපු ප්‍රදේශ තියෙනවා තමයි රජයේ හමුදා මගින්. නමුත් ඒ රජයේ හමුදා වලින් ඒවා නිදහස් කරාට පස්සේ ඒ ප්‍රදේශවල ජීවත් වීම සඳහා යන මිනිසුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය පහසුකම් කිසිවක් මේ වෙනකොට ලබා දීලා නැහැ. ඒ නිසා අපි දකිනවා බරපතල ගැටලුවක් තිබෙනවා මේ පදිංචි අවතන් කඳුරු වලින් නාගේ ප්‍රශ්න වගේම ඊට වඩා බරපතලයි අවතන් කඳුරු වලින් ඉවත් කරලා නැවත ඔවුන්ගේ ජීවත් වෙච්ච ප්‍රදේශවල පදිංචිට ආපු මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන පහසුකම් වල තත්ත්වය. ඊළඟට කරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා යුද්ධෙන් අවතන් වෙච්ච ජනතාවට විශේෂයෙන්ම යුද්ධෙන් නිවාස අහිමි වෙච්ච ජනතාව අතිවිශාල ප්‍රමාණයක් ඉන්න උතුරු නැගෙනහිර පළාත්වල ඒ වගේම උතුරු මැද සහ වයම් පළාතේ කෙළවරවල් වල ඔවුන්ට නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් පසුගිය රජයේ කාලේ ආරම්භ කළා විද ණය පදනම් මත. ඒ අනුව ලක්ෂ 5මාරක ණය මුදලක් කොටස් වශයෙන් ලබා දීම තමයි පසුගිය කාලේ සිද්ධ වුනේ. නමුත් ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසේ. එතකොට මේවට අදාළ කරන ඇස්තමේන්තු සකස් කරේ ගරු අමතුමා මෙතන ඉන්නවා. මේවට අදාළ ඇස්තමේන්තු සකස් කරේ නිවාසයක් හදන්න අවශ්‍ය කරන ඉන්දියානු රජයෙන් හරි වෙනත් NGO සංවිධාන වලින් හරි ලංකාවට අයිති වෙනත් බැංකු වලින් හරි ඇස්තමේන්තු සකස් කරේ ගරු සභාපතිතුමනි 2010 වර්ෂය තුල. නමුත් මේ ජනතාවට නිවාස හදන්න මේ මුදල් ලැබුණේ 2012 13 14 අවුරුදු වල. තාමත් සමහර අය තාමත් හදනවා. ඒතර දැන් වෙලා තියෙන්නේ තමයි මිල ගණන් ඉහළ යාමත් එක්ක සිමෙන්ති මිල, යකඩ මිල, බාස් කුලී මේවා ඉහළ යාමත් එක්ක ලක්ෂ 5මාරෙන් ගයක් හදා ගැනීම කිසියෙත්ම කරගන්න බැරි දෙයක් බවට පත්ලා තිබෙනවා. ඒ නිසා බොහෝ දෙනා අතිවිශාල වශයෙන් නා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එimhe වන්නි ප්‍රදේශය ගත්තොත් වන්නි ප්‍රදේශය තමයි මේක බරපතලම තිබෙන්නේ. ලක්ෂ 5මාරෙන් ඒ ඇස්තමේන්තු වරගේවත් හදා ගන්න බැරි වෙලා තිබෙනවා. ඔය අපි ඩයස්පෝරා කියලා ගොඩක් කතා කරනවා. නමුත් ගරු සභාපතිතුමා අපිට කියන්න කැමති පිටරට ඉන්න දෙමළ ජනතාව තමන්ගේ ඥාතීන්ට මුදල් ලැබෙන බව ඇත්ත. නමුත් ඊටාම ඇස් දෙකෙන් දැකලා කියන්න පුළුවන් දෙයක් තමයි වන්නේ නම් අපිට නම් පේන්නේ ඩොලර් 100ක්වත් හම්බ වෙන පවුල් 100ක් 200ක් ඉන්නවා. එහෙම හම්බ වෙන පොඩි ප්‍රමාණයක් ඇති. නමුත් අපි කතා කරන්නේ පවුල් දසදහස් ගණනක් ගැන. වන්නේ ගත්තොත් පවුල් ලක්ෂකට ආසන්න ප්‍රමාණයක් ගැන කතා කරා. මේ පිරිසට අපිට මොකද අපි දන්නවා එහෙමනම් ඩොලර් හම්බ වෙනවනම් ෆ්‍රැන්ක් හම්බ වෙනවනම් මේ සිඩිස් ක්‍රෝනර්ස් හම්බ වෙනවනම් අපිට පේනවා ඒ ගෙවල් හදන්න පුළුවන්. නමුත් ඒ මිනිස්සු ඉතාමත්ම දුප්පත් මට්ටමක ඉන්නේ. හැම පැත්තටම ණය වෙලා Taman පාරම්පරිකව හම්බෙච්ච ඉඩම් විකුණමින් තමයි මූලික ගේ හදාගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසා කිල්නොච්චි ගත්තත් කිල්නොච්චි දිස්ත්‍රික්කයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගත්තම අතිවිශාල දුබ්බර ජීවිතයක් වුන් ගත කරන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ ලක්ෂ 5මාරේ නිවාස ලබා දීපු අයට උන්ට ගෙවල් හදාගන්න ප්‍රමාණවත් නිසා අඩුම ගන්න තව ලක්ෂ 3ක මුදලක්වත් මේ මිනිස්සුන්ට ලබා දෙන්න. මොකද ඔවුන් ඊටාම බරපතල ආර්ථික පීඩනයක් ලක්ලා තියෙන නිසා. ඒ වගේම තමයි ගරු අමතුමනි ඔබතුමාට මේ විෂය මම හිතන්නේ අයිති වෙනවා. ඔබතුමා දන්නවා මේ නිවාස ලබා දීමේදී යම් ප්‍රමුඛතාවයක් දීලා තිබුණා. විවාහ වෙච්ච අයට ප්‍රමුඛතාවයක් දුන්නා, දරුවෝ ඉන්න අයට තව ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. එසේ නැති අයට ඒ ප්‍රමුඛතාවයේ පහළට තමයි ආවේ. තවමත් ඉන්නවා නිවාස ආධාර ලැබිය යුතු අයට. නිවාස ආධාර ලැබිලා නැති. ඒ අතර විශේෂයෙන්ම ගත්තොත් සමහර ප්‍රදේශ තිබෙනවා පරිපාලන වශයෙන් එච්චර අවධානය ලක් නොවන ප්‍රදේශ. පරිපාලන වශයෙන් එතරම් අවධානය ලක් නොවන ප්‍රදේශ තිබෙනවා.
ඒ ප්‍රදේශවල ජනතාවට මේ නිවාස ආධාර කිසිවක් ලැබෙලා නැහැ අවුරුදු 6කට පස්සේ. ඒ නිසා ඒ මිනිස්සු තාම ජීවත් වෙන්නේ කූඩාරම් වගේ ඒවායි. තාම ජීවත් වෙන්නේ සෙල්ලංගවල් වගේ ඒවායි. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා විශේෂයෙන් අපි ඒ වගේම ගරු මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතුරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවතන්දුවන්ට ලක්ෂ 5මාරක නිවාස ණයක් දීලා නිවාස ආධාරයක් දීලා ෂේප් වෙන්න මේ වගකීමෙන් කාර හරින්න එපා මේ මුදල් වැඩිපුර වෙන් කරන්න කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අතුරුදුහන් ප්‍රශ්නය. දැන් ජිනීවා යෝජනාවලුත් කියලා තිබෙනවා. අපේ පක්ෂයක් වශයෙන් ඊට කලින්ම 2009 ජුලයි මාස ධම්ම කිව්වා මේ අතුරුදුහන් වූවන්ගේ සහ මේ උතුරේ සිද්ධ වෙච්ච ප්‍රශ්නය පිළිබඳව එක පැත්තකින් සත්‍ය ගවේෂණය කිරීමේ කොමිසමක් පිහිටවන්න ඒ වගේම මේ අතුරුදහන් වූවන් පිළිබඳව යුක්ති ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාවලියක් ආරම්භ කරන්න. දැන් මේ දිනවල යාපනය ප්‍රදේශවල මේ සම්බන්ධ විශාල උනන්දුවක් සංවාදයක් තිබෙනවා. නමුත් අපි දන්න දේ තමයි මේ අතුරුදහන් වූවා සම්බන්ධ පැමිණිලි කියන්නේ කරු සභාපතිතුමනි නඩු බවට පත් කරන්න පුළුවන් දේවල්. ඒවා දුක් ගැනීමේ නෙමෙයි. ඒතර මේ අතුරුදහන් වූවා සම්බන්ධ නඩු අතුරුදහන් වූවා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් මේ බොහෝ එන ඒ දෙමාපියන් හරි ඥාතීන් හරි ඒ වැන්දපු කාන්තාවන් හරි ඔවුන් තමන්ගේ දුක කියනවා මිසක් ඔවුන් මේක තමන් මේ ඉදිරිපත් කරන දේ පසුකාලීනව නඩුවකට අවශ්‍ය කරන කරුණු කොණු කරන දෙයක් බව දන්නේ නැහැ. ඒ නිසා වෙන දේ තමයි අපි 1990න් පස්සේ ඇති කරන ලද අතුරුදහන් වීමේ කොමිසම වල අපි දැකලා තියෙනවා. අතුරුදහන් වීමේ කොමිසමේ 33000ක් පැමිණිලි තිබ්බා. අවසානයේ 33000ක් පැමිණිලි වලින් වෙච්ච දෙයක් නැහැ. හිරේ ගියපු කෙනෙක් නැහැ. කියපු නඩුවක් නැහැ. ප්‍රසිද්ධම නඩු විභාගයේ තියෙන ඇඹිලිපිටියේ දරුවන් 33 දෙනෙක් ඝාතනය සම්බන්ධව ඒක අතුරුදහන් වීමේ කොමිසමේ එකක් නෙමෙයි. ඒ නිසා අවසාන වෙන දේ තමයි මේ අතුරුදහන් වුණාට දාලා කරන කිසිම යුක්තියක් අවසාන ඉෂ්ට වෙන්නේ නැති එක. වැරදි කඩුව දඬුවම් දීම පමණක්ම නෙමෙයි. අඩු ගානේ වන්දියක්වත් ලබා ගන්න බැරි. ඒ නිසා අපි ඉල්ලා හිටනවා මේ රජයෙන් අපි දන්නේ මේ රජයේ මේක කරන්නේ විදේශ අමාත්‍යාංශයේද බොතුමාගේ පුනරුත්ථාපන අමාත්‍යාංශයට අගමැති කාර්යාලයේද අපි දන්නේ අපි තුන එහෙම ප්‍රධාන තැනක් තිබිය යුතුයි කියලා. මේ අයට ඔවුන් කැමති නා බලහත්කාරයන් නෙමෙයි ඔවුන් කැමති නා ඔවුන්ට මේ සම්බන්ධව යම් ආකාර නීති සේවාවන් ලබා දීමේ ආයතනයක් මේ කොමිෂන් සභා එක්කම ආරම්භ කළ යුතුයි. නැත්නම් ඒ අම්මලා ගිහිලා අඬලා දොඩලා එනවා. එච්චරයි. මගේ දරුවා අරන් ගියා. ආවල් දවසේ රෑ මෙහෙම ඩිෆෙන්ඩර් එකකින් ආව නැත්නම් මේකකින් ආව ගෙනිච්ච කියලා කියනවා. එච්චරයි කියන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමන් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන් මෙතන තිබෙනවා අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්න වගේම තවත් ප්‍රශ්න තිබෙනවා විශේෂයෙන්ම විවිධාකාර ලිංගික පීඩාවන්ට ලක් වෙච්ච ඒවා. අපි දන්නවා ලංකාවේ තිබිච්ච යුද්ධේ ශ්‍රී ලංකා හමුදා පැත්තනොත් LTT සංවිධානයේ පැත්තනොත් අතිවිශාල වශයෙන් මෙවැනි දේවල් සිදු වෙන ඉඩකඩ තියෙනවා. මොකද විශාල යුද්ධයක් සිද්ධ වුණේ. ඒක මේ මොකක් හරි මේ බොහොම සරල කතන්දරයක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න කැමති අතුරුදහන් වූවන් සම්බන්ධ ප්‍රශ්නවලදී විශේෂයෙන්ම ලිංගික පීඩාවන්ට ලක් වෙච්ච සම්බන්ධ කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්නවලදී ඒ පැමිණිලි ඒවට අහුම්කම් දීම සඳහා මොකක් හරි විශේෂ ක්‍රමයක් හැදුවේ නැතිනම් කිසිම කෙනෙක් ඇවිල්ලා කියන්නේ නැහැ ප්‍රසිද්ධියේ ටීවී කැමරා ගහගෙන නැත්තම් නිලධාරීන් 50ක් ඉන්න තැනක පොලිමේ ඇවිල්ලා මගේ දුවට මෙහෙම වුණා මගේ පුතාට මෙහෙම වුණා LTT සංවිධානයෙන් හරම කළා හමුදාවෙන් මෙහෙම කළා කියලා කියන්නේ නැහැ කාන්තාව. මේ රටේදී කොහොමද කියන්නේ කොයි රටේ කියන්නේත් නැහැ. ඒසක් කරුණාකරලා කාන්තා කටයුතු ඇමතිවරයාත් මං හිතන මේක අවධානයට ගන්න කියලා අඩුම ගන්න. එවැනි විශේෂ ප්‍රශ්න වල ලක් වෙච්ච අයට වෙනම ඒක කියන්න අවස්ථාවක් හවද ඒක ඉන් කැමරා සෙෂන් එකක් හරි නැත්තම් වෙනම කාමරයක වෙනම එක අහන්න හරි සලස්වන්න. මිනිස්සු කැමති නැහැ Tamanට වෙච්ච දේවල් ප්‍රසිද්ධිය කියලා කියන්නේ ඒක තවතාවක් විවිධතර ලක්වීමක් වගේ වෙන නිසා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මා කියන්න මම දැනගන්න කැමතියි මට තව කොච්චර වෙලා තියෙනවද? You have 10 minutes. 10 minutes. So, thank you. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අද උතුරු පළාතේ නැගෙනහිර පළාතේ මේ පීඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න කතා කරද්දී තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි ඉන්දියන් දීවර ආක්‍රමණයේ ප්‍රශ්නය. දැන් මේ සම්බන්ධව රජය ප්‍රායෝගික වශයෙන් මේ රජයේ මේ සම්බන්ධ තමගේ ප්‍රතිපත්තිය කියලා තියෙනවා. ප්‍රායෝගික වශයෙන් මේ ඉන්දිය දීවරයන්ගේ සිද්ධ වෙනා වූ ආක්‍රමණයෙන් ලංකාවට සිද්ධ වෙන මූල්‍යමය හානි ඒ ප්‍රදේශවල ජීවත් වන දීවරයන්ට වන ආර්ථික හානිය පිළිබඳව දෛනික උත්තරයක් තෝරලා නැහැ. දැන් ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා ඔබතුමා මන්නාරම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඇවිල්ලා ඉන්න මන්ත්‍රීවරයෙක් නිසා මට වඩා හොඳින් දන්නවා කියලා මම විශ්වාස කරනවා.
දැන් මන්නාරමේ වගේ ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම දීවර රැකියාවෙන් පමණයි ජීවත් වෙන්නේ මිනිස්සු. පාරම්පරිකවම ජීවත් වෙන එක්තරා ජන කොටසක් දීවර රැකියාවෙන් පමණයි. එතකොට වංගාලය වගේ ප්‍රාදේශීය ලේකම් කොටස් ගත්තොත් සම්පූර්ණයෙන්ම දීවර. නමුත් අපි පේන දේ තමයි මේ ඉන්දියන් දීවර ආක්‍රමණය නිසා අපි කවුරුත් දන්නා මේ ආක්‍රමණය නිසා ඒ දීවරයන් කියන්නේ ඔවුන් මීට කලින් සතියකදී ඒ කියන්නේ මීට කලින් ඔවුන් දවසකදී ගත්තු ආදායම දැන් උන්ට ගන්නලා තියෙන සතියකින් කිය. ඒ වගේම ඉන්දියන් දීවරයෝ කියන්නේ අති බහුතරයක් හැම කෙනාම නෙමෙයි අති බහුතරයක් විශාල ඉන්දියන් දීවර ව්‍යාපාරිකයන්ට අයිති ට්‍රෝලර් තමයි අරන් ඉන්නේ. ඉතින් මේ සම්බන්ධ අපිට කියන්න තිබෙන්නේ මෙතන විශාල මේ ස්මග්ලින් එකක් වෙනවා. මෙතන විශාල මේ ජාවාරමක් තිබෙනවා. අත්අඩංගුවට ගන්න ඉන්දියන් ට්‍රෝලර් වලින් නැත්නම් යම් ආකාරයක පරීක්ෂණකට අත්අඩංගුවට ගන්න ඉන්දියන් ට්‍රෝලර් වලින් මාළු අල්ලස්සක්ෂයෙන් මාළු ගන්න බවට සමහරලාට දීවරයන්ගේ පැත්තෙන් චෝදනා වෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙද්දී ඒ නාවික හමුදාවට අවශ්‍ය කරන උපදෙස් සහ අවශ්‍ය කරන මඟ පෙන්වීම අවශ්‍ය කරන දේශපාලන සහ පරිපාලන වශයෙන් කරන්න ඕන මැදිහත් වීම අපිට පේන්නේ නැහැ ගරු සභාපතිතුමනි පසුගිය කාලේ අපි අවස්ථා ගණනාවකදී මේ යාපනයේ මන්නාරම කිලිනොච්චි ප්‍රදේශවල දීවරයන්ගේ ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරද්දී අපි දැනිච්ච දේ තමයි මේක සම්බන්ධව පැහැදිලි මැදිහත් වීමක් අකණ්ඩ මැදිහත් වීමක් නැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක නතර කරන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාලා දන්නවා ඉන්දියාව එක ප්‍රාන්තක දීවරයන්ට අනිත් ප්‍රාන්තයට ගිහිලා මාළු අල්ලන්න බෑ. අනිත් එක මේක අපේ රටේ සෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක දුප්පත් පාරුවකින් ඇවිල්ලා ඉන්දියන් දීවරෝ දෙන්නෙක් කෙලවල් එක මෝරේ කල්ලා යන එකක් නෙමෙයි මේක. මේක මහා දවන්ත කර්මාන්තයක්. ඔබතුමාලා දැන් මොළතිව් වගේ ප්‍රදේශවල සමහර මිනිස්සු අපිට කියලා තියෙනවා සමහර අවස්ථා තියෙනවා කියලා ට්‍රෝලර් එක නතර කළා පොඩි බෝට්ටුවකින් මුළතිව් ටවුන් එකට ඇවිල්ලා බඩුත් අරන් යනවා කියලා ඉන්දියන් ට්‍රෝලර්. කෝකිලාවේ මූදට ගිහිල්ලා බලන්න. කෝකිලාවේ මූදේ හවස 7න් පස්සේ ශ්‍රී ලාංකේය දීවරෝ මූදු යන්නේ නැහැ සමහර කාලවලට. සම්පූර්ණ කිලෝමීටර් දෙකක් එහා පැත්තේ තියෙන තොරන්දාලා වගේ ඉන්දියන් ට්‍රෝලර් මගේ ඇස් එකෙන් මම දැකලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ ප්‍රශ්නෙට රජයක් වශයෙන් මීට වඩා මැදිහත් විය යුතුයි. අපි ඉල්ලා හිටිනවා රජය සහ දීවර සමිතිය අතර එකතාවයක් හදලා විශේෂයෙන්ම නාවික හමුදාව අතර නාවික හමුදාවේ ඒ පෙට්‍රෝලින් වලට මේ ප්‍රධාන දීවර සමිති වලින් නියුජිතයොත් සම්බන්ධ කරගන්නේ පෙට්‍රෝලින් වලට. මොකද එතකොට මේ කාරණය මම කියන්නේ එක උත්තරයක් මේක. තව උත්තර ගොඩක් තිබෙන්න පුළුවන්. නිසා මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ඔබතුමාගේ අමාත්‍යංශයේ ගරු ඇමතුමාට මම කියන්න කැමතියි ඔබතුමාගේ අමාත්‍යංශයට අයිති වෙච්ච මේ කුඩා ප්‍රශ්නයක් නම් මම හිතුවා මේක කියන්න ඕනි කියලා. නෝට්සී ආයතනයේ ඥානවේල කියන නිලධාරියෙක්ගේ මාරුවීමක් පිළිබඳව මම ඔබතුමාගෙන් අවස්ථා 3ක් ඔබතුමාට ලිපි ඉදිරිපත් කළා තිබෙනවා. මේ නිලධාරියා මාරු කළා තියෙනවා ගරු සභාපතිතුමනි අවුරුදු 1කමාරකදී 3 සැරයක්. කොළඹින් යාපනයෙන් දැන් ලුණුවිලට. මේ පුද්ගලයා ඒකේ සහකාර ගණකාධිකාරිවරයා වශයෙන් ඉන්නේ. ඔහු මාරු කිරීම නිසා ඔහුගේ බිරිඳ මේ කොළඹ ප්‍රදේශයේ රැකියා කරපු කාන්තාවක් ඇයට යාපනයට මාරු වීමක් ගන්න සිද්ධ වෙච්ච නිසා ඇයගේ මම ප්‍රසිද්ධිය කියන මේක අමානුෂික ප්‍රශ්න නිසා දරුවා ගබ්සා වුණා කියලා පවා කියනවා. You have 3 minutes. ඕකේ. ඒ නිසා අපි කියන්න කැමතියි. දැන් මම ගරු ඇමතුමාට මේ පුද්ගලයාව අසාධාරණ ලෙස මාරු කිරීමට විරුද්ධව ඒ ආයතනයේ සේවක සේවිකාවන් 65 දෙනෙක් අස්සම් කළා ලියුමක් ඉදිරිපත් කළා මෙයා මාරු කරන්න එපා. මෙයා මාරු කරාම නෝට්සී ආයතනයට සිද්ධ වෙනවා පිටි නිලධාරීන් ගන්න කියලා. ගණකාධිකාරී සේවාවන් වලට. මම ඇමතිවරට ලියුම ඉදිරිපත් කරලා යුක්තිය බලාපොරොත්තු වන අතරදී ඒ පුද්ගලයාට වැඩ දහනම් කළා තිබෙනවා. මම දන්නේ නැහැ කවුද ඇමති මේ අමාත්‍යාංශ. ඇමතිවරයාට ලියුමක් ඉදිරිපත් කරාම මන්ත්‍රීවරයෙක් කතා කළා. මම ලියුමක් තපාලගෙන වෙන ඔබතුමාට කතා කළා මම දුන්නේ. අඩුම ගාන එකට යම්කිසි යුක්තියක් ඉස්තු විය යුතුයි. මම කියන දේ කරන්න කොට කියන එක නෙමෙයි. ඉතින් අපි අහන්න කැමති මොකද්ද මේ தত্ত্বය? මම එක හැන්සාට් කරනවා No, this is regarding the North Sea matter. Gnanavel was an accountant of North Sea and he has got many letters against the administration powers of his and he has misused certain powers. On that grounds only we have transferred him for no other personal reasons I have done it and I have got a full file regarding Mr. Gnanavel. If you want I can submit that copy of the file to you. ගරු සභාපතිතුමනි ඇමතුමාගේ පිළිතුරට මම එකඟ වෙන්නේ නැහැ. මම ඒ ගැන විවාදයකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ඔහුට විරුද්ධව කිසිම විනාඩු පරීක්ෂණයක් කළා නෙමෙයි හුමාරු කළා තිබෙන්නේ. ඒ වගේම තමයි මා කියන්න කැමති ගරු සභාපතිතුමනි වවුනියාම දිස්ත්‍රික්කයේ පසුගිය රජයේ නැවත පදිංචි කරපු ගම්මාන ගණනාවක් තිබෙනවා. ඒ ගම්මානවල ඒ පදිංචි කිරීම සම්බන්ධ ප්‍රතිපත්තිමය ගැටලු අපිට තිබෙනවා. නමුත් දැන් මේ මිනිස්සු එතන ජීවත් වෙනවා. විශේෂයෙන්ම බෝගස්සාව නැත්නම් වැලියොය ප්‍රදේශේ පදිංචි කරලා තිබෙනවා. රක්ෂිත ප්‍රදේශ කපලා අතිවිශාල වශයෙන් රක්ෂිත විනාශ කළා තමයි පදිංචි කරලා තිබෙන්නේ. දැන් 2012 ඉඳලා මේ මිනිස්සු ඒවා ජීවත් වෙනවා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මේ වයින් ඒ කාලේ ඒ ගම්මාන තියෙන නන්දිමිත්‍රකම නාමල්ගම සැලලීනිගම බෝගස්සාව ඒක බෝගස්සාව පරණ ගම්මාන යන ආදි වශයෙන්. ඒත් මේ විශාල රක්ෂිත විනාශ කළා තමයි මේවා පදිංචි කරලා තියෙන්නේ. නමුත් දැන් මේ මිනිස්සු අවුරුදු 3ක් තිස්සේ මේවා ජීවත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මේ මිනිස්සුන්ට අදාළ කරන කිසිම පහසුකමක් ඉඩම් බලපත්‍රයක් නැහැ. පාසලකට අදාළ කරන ගුරුවරු නැහැ. එක ගුරුවරයා ඉන්නේ මේ මිනිස්සු 4000කට ජීවත් වෙන ප්‍රදේශේ. රෝහලක් තියෙන එක වෛද්‍යවරයා ඇම්බියුලන්ස් එකක් නැහැ. ඉතින් මේ වනාදී වශයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා කරු සභාපතිතුමනි මේ නැවත පදිංචි කරපු ජනතාව. ඔවුන්ගේ ගම්මාන දෙකයි ගෙවල් හදලා තිබෙන්නේ. අනිත් ගම්මාන වලට ගියාම අපිට මීට අවුරුදු 300 විතර කලින් ලංකාව මතක් වෙයි. කූඩාරම් වලටත් වඩා පුංචි සෙල්ලම් ගෙවල් වගේ වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ වගේම ඒ වවුනියා සිට වැලියොය දක්වා යන තියෙන ප්‍රධාන පාර වැටලා තිබෙනෙත් ඔය ගම්මාන හරහා අවුරුදු 3ක් මේ පාර හදනවා. අති විශාල වශයෙන්. මේමයි සිංහල මිනිස්සු ඉන්නවා. ඒ වගේ දෙමළ ගම්මාන තිබෙනවා. වීමංගල්ල කියලා එක ගම්මානයක්. මට විනාඩි දෙකක් දෙන්න කරු සභාපතිතුමනි. මම හිතනවා මගේ අනිත් කතිකයකින් මට විනාඩි දෙක තුනක් ගන්න පුළුවන් කියලා. දැන් පැරණි දෙමළ ගම්මාන පාරම්පරිකව දෙමළ ජනතාව ජීවත් වෙච්ච ගම්මානත් මේ ප්‍රදේශයේ තිබෙනවා. ඉතින් මේ ප්‍රදේශය දැන් උදාහරණයක් ගත්තොත් මේ වීමංගල්ල කියන දෙමළ ගම්මානේ 83 දී ජාතිවාදී කලකොලහට බයෙන් ජනතාව දාලා ගියපු ඒවා දැනට ගෙවල් 40ක් පමණ තිබෙනවා. නමුත් අර නිවාස ආධාර කිසිවක් ලැබිලා නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශයේ පාසල වහලා දාලා තිබෙන්නේ. මිනිස්සු කටුමැටි ගෙවල් වල ඊටාම දුක්ඛිත චාතක ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට විශාල ගැටලු ප්‍රමාණයක් මේ නැවත පදිංචි කිරීම කරපු සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන වල තිබෙනවා. ඒ නිසා අපි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ කාරණේත්. ඒ වගේම අවසාන වශයෙන් මම හැන්සාත් ගත කරන්න ඔබතුමාගේ අවසර ඉල්ලා සිටිනවා. මුලතිව් දිස්ත්‍රික්ක කෙළවරේ තිබෙනවා කෝකිලාය කියලා ගම්මානයක් සිංහල සහ දෙමළ ජනතාව දෙගොල්ලම ජීවත් වෙනවා. විශේෂයෙන්ම මේ ගම්මානේ ගත්තා. ඒ ගම්මානේ ගත්තත් විශේෂයෙන්ම ඔවුන්ගේ පාසලට එක ස්ථිර ගුරුවරයා ඉන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ ස්වේච්ඡා ගුරුවරු. ඔවුන්ට රෝහලක් තිබෙනවා කරු සභාපතිතුමනි. වෛද්‍යවරින් දවස් 3යි. අනිත් දවස් ලෙඩ වුණොත් කරන්න දෙයක් නැහැ. පානීය ජල යෝජනා ක්‍රමයක් නැහැ. ඉඩම් වලට ඔප්පු නැහැ. අවුරුදු 100 ගාණක් මේ මිනිස්සු මේ ප්‍රදේශයේ ජීවත් වෙන අය දීවර ජනතාව. ඒ නිසා ඒ කෝකිලායි සිංහල ගම්මානයක් දෙමළ ගම්මානයක් මේක එක ගමක් දෙකට බෙදාගෙන ඉන්නවා සිංහල සහ දෙමළ කියලා විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. මම හිතනවා මේක මේ සම්බන්ධව අමතවරටත් මේට කලිනුත් මම අපේ පැත්තෙන් ලිපියක් යොමු කරා පහුගිය දින 100 පානයටදී මම නැවතත් මේ ලිපිය පිටපත ඔබතුමාට එවන්නම්. කරුණා කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ අලුතෙන් පදිංචි කරපුවා. ඒවා ප්‍රතිපත්ති මේ වශයෙන් වැරදි ක්‍රමයකට පදිංචි කරපුවා. විවාදයක් නැහැ. මං කියන්නේ කෝකිලා ගම්මානේ නෙමෙයි. ඔය සමහර ගම්මාන වැරදි ක්‍රමයකට පදිංචි කරපුවා. නමුත් දැන් මේ මිනිස්සු ඒවයි ජීවත් වෙන්න පටන් ගන්න තිබෙනවා. ඒ නිසා ඒ මිනිසුන්ට අවශ්‍ය කරන මූලික පහසුකම් ස්ථාපිත කරන්න කියලා ඉල්ලා සිටිමින් එක කාරණයක් මට අවස්ථාව දෙන්න. විශේෂයෙන්ම මේ ප්‍රශ්නේදී ජාතිවාදය විශාල කොටසක් ඉටු කරනවා. ඒක තමයි දැන් පසුගිය දවස්වල එක්තරා සමහර පුවත්පත් පවා වාර්තා කරා හිටපු ජනාධිපතිවරයා රැස්වීම වල කියලා තිබුණා යාපනයේ ඊළාම් කොඩි උස්සලා යාපනයේ දෙමළ LTT සංවිධානයේ පෝස්ටර් ගහලා දැන් යාපනයේ නැවත යුද්ධයට ලෑස්ති කියලා. ගරු සභාපතිතුමනි ඒ සම්බන්ධව Facebook වල විශාල වශයෙන් ව්‍යාප්ත කරපු එක නිවේදනයක් තමයි මෙන්න මේ පෝස්ටරේ. මා එය හැන්සාට් ගත කරන ඔබතුමාගේ අවසරය මත මේක තියෙන්නේ ප්‍රභාකරන්ගේ පෝස්ටර් යාපනයේ පුරාම අලෝල කියලා. එතන මිනිස්සු දන්නවා මේකට විශාල කැළඹීමක් ලංකාව තුළ ඇති වෙනවා. උතුරු ජනතාව කැමතිත් නැහැ, දකුණු ජනතාව කැමතිත් නැහැ නැවත යුද්ධයකට. ස්ථිරවම කියන්න ඕනේ. අපි හිතනවා වැඩියෙන්ම යුද්ධයට කැමති උතුරු ජනතාව. ඔවුන් තමයි යුද්ධෙන් බැට කාලා තියෙන්නේ. ඔවුන් නැවත ආයුධ ගන්න බවට අපිට නම් කිසිම සාතිකයක් නැහැ. නැවත ආයුධ ගන්න බෑ උන්. ඔවුන් ඇති වෙන්න විනාශ වෙලා තිබෙන්නේ. ඒ යථාර්ථයේ පිළි අරගෙන ඒ යථාර්ථයේ තේරුම් ගන්නකම්. තේරුම් ගන්න නැතුව අමු ජාතිවාදී ප්‍රකාශ ඇති කරා පහුගිය කාලේ සමහර දේශපාලන නායකයෝ මැදිහත් වෙලා මේ පෝස්ටරේ තමයි පෙන්නුවේ. ඔබතුමා දන්නවා පසුගිය ජනාධිපතිතුමනි A Brighter Future for Sri Lanka කියලා FB Facebook සයිට් එකක් පටන් ගත්තා. පසුගිය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැතිකරන කටයුතු සඳහා ඒකෙන් තමයි මේක ෂෙයා කළේ. එතන මේක තියෙන්නේ තරුණයෙක් ප්‍රභාකරන්ගේ රූපය සහිත පෝස්ටරයක් අලවනවා.
මේක තමයි ෂෙයා වෙන්නේ. අපි ගොඩක් සිංහලට දෙමළ තේරෙන්නේ නැහැ. ඒ නිසා හිතනවා ඇත්ත තමයි කිය. ඉතින් මම ගරු සභාපතිතුමනි මේක සිංහල පරිවර්තනයත් මෙතන තිබෙනවා. මම වගේම මෙතන මන්ත්‍රීතුමෙකුනුත් මේක අහගත්ත. මෙතන තිබෙන්නේ මොකක්ද? මේ තිබෙන්නේ මේ පෝස්ට් එක අලවන්නේ තන්තේයි පෙරිය ද්‍රවිඩ කසාගම් කියන තමිල්නාඩුවේ. තමිල්නාඩුවේ කුඩා දේශපාලන පක්ෂයක්. තමිල්නාඩුවේ ලොකු දේශපාලන පක්ෂ එකක්වත්. ඔය ජයලලිතා මොනවා කෑ ගැහුවත් මෙහෙම පෝස්ට් එකක් අලවන්නේ නැහැ. තමිල්නාඩුවේ ඔය LTT සංවිධානයේට විශාල වශයෙන් කතා කරන අයට මන්ත්‍රීකම් 3-4ක්වත් නැහැ. ඒ නිසා දේශපාලන වශයෙන් වෙනත් තියෙන්න පුළුවන්. ඉතින් මේක PDK කියන තමිල්නාඩු කුඩා දේශපාලන පක්ෂයක්. ඔවුන් අලවන මේ පෝස්ට් එකේ තියෙනවා. පෝස්ට් එකේ තියෙනවා තමිල්නාඩු ටෙලිෆෝන් අංක. ඉතින් ඒ නිසා මේක තමයි දැන් ෂෙයා කරන්නේ LTT කොඩි උස්සලා කියලා. LTT පෝස්ට් වල කියලා. අපි හොයලා බැලුවා කරු සභාපතිතුමා. හැමදාම පසුගිය අවුරුදු 6ෙම 2009න් පස්සේ යාපනයේ විශ්වවිද්‍යාලවලට පෝස්ට් 3-4ක් ගහනවා. ඒක 2010ත් කරා 11ත් කරා. මගේ මේ ෆෝන් එකේ තියෙනවා. එහෙම ගත්ත ෆොටෝස්. 2012ත් ඇලෙව්වා. ඔය රාජපක්ෂලා අනිත් ඔක්කොම යුද වීරයෝ ඉන්නකොට. හැබැයි කොච්චරද? පෝස්ට් 3-4. පෝස්ට් 10ක් 15ක්. උපරිම. මේ වතාවේ එක වෙනසක් නැහැ. මේ වතාවෙත් අපි හොයලා බැලුවා කිල්නොච්චි හරි මුණති ඕල හරි එහෙම පෝස්ට් ඇලවිලාද කියලා. එහෙම ඇලවිලා නැහැ. අපි ඒකයි කියන්නේ. රට තුල අමු ජාතිවාදයේ බොරු කරුණු මත පදනම් වෙලා ඇති කරන්නේ නැතුව රටේ දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට සිංහල ජනතාව එකට ඉන්න අය ඕන. උතුරේ මිනිසුන්ට නැවත යුද්ධයක් අවශ්‍ය නැහැ. ඒක පිළි අරගනිමින්. මෙවැනි ජාතිවාදී ප්‍රකාශ කරන්න එපා කියන එකත් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.